ආයිබෝවන් සියලු දෙනාට යහපතක්ම වේවා. පින්බර වෙසක් සතිය අභිමුඛයේදී අපි ඔබ මුණ ගැහෙන්නේ සූර්ය මඩලයේදී. සම්බුදු දර්ශනයත් ඔබේ යහපත් ජීවිතයත් තව තවත් ආලෝකමත් කරන්නට සූර්ය මඩලයේදී අදත් අපි සූදානම්. 2564 වෙනි වෙසක් පින්බර උළෙලට ඔබ අප රට ලෝකයේම සූදානම්. හැබැයි ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ගෝලීමය අර්බුදයක් එහෙම නැත්නම් වසංගත තත්ත්වයක් තියෙද්දී අපි කොහොමද මෙවර පින්බර වෙසක් උළෙලට අපි හැමෝගෙම දායකත්වය ලබා දෙන්නේ? ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන්. මෙවර රාජ්‍ය වෙසක් උළෙලේ තේමාව ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන. ලොව තුල අපිට මිනිසුන් විදියට ලබන්න පුළුවන් උතුම්ම ලාභය නිරෝගී බවයි. ලෝකයටම ගැළපෙන ලෙසින් මෙවර රාජ්‍ය වෙසක් උළෙලේ තේමාව ඔබ වෙත ගෙනීමෙන් අපි සූදානම්. එයම අද සූර්ය මඩලේ තේමාවක් බවට පත් කරගෙන ඔබේ ජීවිතය තව තවත් ආලෝකමත් කරන්න, යහපත් කරන්න මේ කතිකාවට, දහම් කතිකාවට ඔබව එකතු කරගන්න. අද දවසේදී ජාතික රූප වාහිනිය අපි සූර්ය මඩල වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරා බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේට ඔබ වහන්සේ සූර්ය මඩල වෙනුවෙන් අපි පාද නමස්කාරයෙන් යුතුව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. මෙවර රාජ්‍ය වෙසක් උළෙලේ තේමාව ලෝකයක් විදියට අපිට කොයිතරම්නම් වටිනවද සහ මේ කාරණය යාවත් කාලීන සමාජය තුළදී අපි ගලපා ගන්නේ කෙසේද අපේ හාමුදුරනේ? තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බෙලෙන් පිනතු ඔබ හැම දිනාටම හැම සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් වේවා. ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි සිතත් කයත් සුවපත් කරන උතුම් පුණ්‍ය වූ වෙසක් උදාවක් වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සීතාරාම මහත්මිය අපි කෙටියෙන් සඳහන් කළොත් වෙසක් කියන වචනය හා සමගින් අපේ සිත සුවපත් වන බවකුයි අපට දැනෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, සම්මා සම්බුද්ධත්වය හා පරිනිර්වාණය කියන මේ අවස්ථා තුන සිහිපත් කිරීම තමයි වෙසක් කියන මේ වචනයෙන් අපි බලාපොරොත්තු වන්නේ. ඒ වචනය ඔස්සේම අපේ හිතවලට කරුණාව, මෛත්‍රිය, පරාර්ථචර්යාව හා අපේ සිතත් ඇලීම් ගැටීම් මුලාවෙන් සංසිඳුවාගෙන සුවපත් වෙන්න ඕන කියන හැඟීම අපේ සිත තුළ දැනෙන්නට පටන් ගන්නවා. 2564 බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 2564ක්. එතකොට ඔබතුමිය සඳහන් කළා වගේ අපි සැමරීමක් කියන අදහසින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? දැන් මේ ලෝකයේ තුල බොහෝ සැමරීම් තිබෙනවා. සමහර විටක ඒ බොහෝ සැමරීම් වලින් తాවකාලික යම් හිත ප්‍රීතිමත් කර ගැනීම, සතුටට පත් කර ගැනීම පවතිනවා. නමුත් මෙතෙන්දි සමරනවා කියන අදහසින් අපි බලාපොරොත්තු වෙන හැබෑවටම අපේ සිත සනසාගෙන අන් අයට සිත් සනසා ගන්න උපකාර කර ගැනීමයි. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ අපි හඳුන්වන්නේ මහා කාරුණිකයාණන් වහන්සේ, මහා ප්‍රඥාවන්තයාණන් වහන්සේ කියන වචනෙන්. එතකොට වෙසක් සමරනවා කියන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාව අපි නුවණ ඇසින් දැක ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අවුරුදු 2564 වර්ෂයකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. නමුත් අද දවසේ පවා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණ සිහිපත් කරලා වෙසක් සමරනවා. ඒ අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ඒ දේශනා කළ දර්ශනය තවමත් ලෝකේ පවතිනවා කියන එකයි. දැන් බලන්න සීතාරාම මහත්මියනි, අද දවසේ ඔබතුමිය සඳහන් කළා වගේ ගෝලීය වශයෙන් මේ කොරෝනා උවදුර හා සමගින් අපි සියලු දෙනාම මොනතරම් මානසික ව්‍යාකූල ස්වභාවයකට
පත්ත තිබෙනවාද කියන එක දැක ගන්න පුළුවන්. දැන් කොරෝනා වදුර නිසා ආසාදිත බවට පත් වූ අය පමණක් නෙමෙයි. සමස්ත ලෝකයාම මානසික වශයෙන් ව්‍යාකූල බවට පත් වෙලා. දැන් බුදුරජාණන් වහන්සේගේ දහම තුල උතුම් දහම් පෙළක් තිබෙනවා සිතාරාම මහත්මියනි. නායම් භික්කවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං. මමවත් මට හිමි නැති ලොවක් තුල ඔබ කිසිවෙක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. දැන් බලන්න මේ අපි හැම කෙනෙක්ම අද දවසේ කොයිතරම් දුරස් කරලාද කියලා. ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ අපි හැම කෙනෙක්ම බොහොම ඈත් වෙලා. දැන් නිවහන තුල ටික වෙලාවක් රැඳී හිටියත් එළියට ගිහිල්ලා නැවතත් ගෙදරට එනකොට දෙමව්පියෝ වුණත් දරුවත් ලං වෙන්න ආවොත් ලං වෙන්න එපා කියලා. ස්වාමියා බිරිඳ වුණත් ලං වෙන්න එපා කියන தත්ත්වයට දැම්ම පිරිසිදු වෙනකන් හෝ සැකයෙන් ਸੰతాපයෙන් අපි ඕනෝන් කෙරේ දැක ගන්න හේතු වෙන. හැබැයි දැක ගන්න හේතු වෙන්නේ ගැටීමකට නෙමෙයි. මම ගිලන් වෙලාද? මා නිසා අනිත් අය ගිලන් වෙයිද? ඒ අය ගිලන් වෙලාද? ඒ අය නිසා මාවත් ගිලන් වෙයිද කියන ස්වභාවයට දැන් මනසේ ව්‍යාකූල තත්ත්වයක්පත් වෙලා තියෙනවා. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරනවා කියලා සඳහන් කරන්නේ මෙන්න මේ උතුම් දර්ශනය අපේ සිත තුළ පුරුදු කර ගැනීම නොවේද? බුදු උපතක් කියලා කියන්නේ මෙන්න මේ මිනිස් සිත්වලට සත්‍ය දකින්න පුළුවන් අවස්ථාවක් උදා කර දීම. ඒක තමයි සුකෝ බුද්ධානං උප්පාදෝ කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම සැපතක් කියලා කිව්වේ. එතකොට මේ දැක්ම දර්ශනය අවබෝධ කර ගැනීම සම්මා සම්බුද්ධත්වය. එතකොට පිරිණිවීම කොහොමද අපි සමරන්නේ? දැන් බොහෝ කෙනෙක් සිතාරාම මහත්මියනි අහනවා දැන් උපත සම්මා සම්බුද්ධත්වයේ හොඳයි අපිට සමරන්න පුළුවන් මංගල්‍ය හැටියට. හැබැයි පරිනිබ්බාන පිරිණිවීම කොහොමද අපි මංගල්‍යයක් හැටියට දකින්නේ කියලා. ඒ මංගල්‍ය කියනකොට අපේ හිතවලට එකපාරට දැනෙන්නේ අර ඇස්කම් ආදී සිත් සතුටු කිරීමක් ගැන. නමුත් මෙතන මංගල්‍ය කියන අදහසින් සඳහන් කරන්නේ යහපත් වූ අදහස් පෙළක් අපේ හිත තුළ පුරුදු කිරීම නොවේද? ඒක එතනින් පැහැදිලි වෙනවා සිතාරාම මහත්මියනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පරිපක්කෝ වයෝ මයිහම් පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තන. එදා චාපාල චේතිස්ථානයේදී ආයු සංස්කරණය අත්හැරලා තුන් මාසෙකින් පිරිනිවන් පානවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. තව ටික දවසකින් නුඹලා අත්හැරලා මම යන්න යනවා. තව ටික දවසකින් නුඹලා අත්හැරලා මම යන්න යනවා. මම සම්මා සම්බුද්ධත්වය ලබලා සසරෙන් සුවපත් වුණා. ඔබ හැම කෙනෙක්මත් මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් බැහැර වෙලා හැබෑම සැනසෙල්ල ලබන්නට සැරසෙන්න කියන අදහසයි. අන්න එතනින් තමයි පිරිණිවීම සිතක් මුළු ලෝකයක් සුවපත් කරන අවස්ථාවක් හැටියට අපි දැකගන්නේ. එහෙමනම් අද දවසෙත් දැන් මේ අපි ලබන 7 වෙනිදා උදාවන වෙසක් පුණ්‍යෝත්සවය අපි සමරන්නේ ඒ මහා කරුණාව හා මහා ප්‍රඥාව අපේ සිත් පුරා පුරුදු කර ගැනීමක් හැටියටයි සිතාරාම මහත්මියනි මට හිතෙනවා. මහා කරුණාවයි මහා ප්‍රඥාවයි අපේ හිත් පුරා ඇති වෙනකොට දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය හැබෑම මනුස්සත්වය මතු කර ගන්නකොට අර හොඳ සිතුවිලි මත වෙනකොට ගස්ගල් කඩන තරමට හිතට හයියක් ඇති වෙනවා වගේම ඔය ලෙඩ දුක් උවදුරු නැති කරන්නත් හොඳ ප්‍රතිශක්තිකරණයක් අපේ සිත තුළ හා එමකින් කය තුළ ඇති වෙන්න පුළුවනි කියලා. එතකොට බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ධර්මාබෝධය කියන තැනට රාග දෝෂ මෝහ ආදී කෙලෙසුණු සංසිඳව ගන්න තැනකටත් හිත පුරුදු වෙනවා. බාහිරව මේ කය ගිලන් වෙන තැනකට එය බාහිර ලෙඩ දුක් වලට ඔරොත්තු දෙන තරමට සිත ශක්තිමත් වෙලා ලෞකික වශයෙන් සැනසෙන ලෝකෝත්තර වශයෙන් සැනසෙන අවස්ථාවක් අපිට පත් කරගන්න පුළුවනි. දැන් මේ දිනවල නිරන්තරයෙන් ඇහෙනවා ඕනෑම කළුවලාවක රිදි රේඛාවකුත් තියෙනවා කියලා. හඬල වැළපෙන ලෝකයකට වඩා මේ ගත වෙන හැම මොහොතක්ම බාහිර ලෙඩ දුක් වලින් අපි ආරක්ෂා වෙනවා වගේම ඒ තුලින් අපි ධර්මය දැකලා වඩාත්ම වියකී යන සිඳී යන ආධ්‍යාත්මික මානසික ගුණාංග දියුණු කරගන්න හොඳම අවස්ථාවක් හැටියට මේ වෙසඟත් අපි සිහිපත් කරමු. ඒක තමයි උතුම්ම සැමරීම. එහෙමයි අපේ හාමුදුරනේ. නිරන්තරයෙන් පසුතැවිල්ලට කනස්සල්ලට ලක් වෙන ඔබේ සිත එහෙම නැත්නම් නිරන්තරයෙන්ම ලෙඩ දුක් වලට පාත්‍ර වෙන ඔබේත් අපේත් කය සුවපත් කර ගැනීමට මේ වෙසක් සතියේදී ඔබේ ආධ්‍යාත්මික ශක්තිය
නිවැරදි වෙසක් කුලලක් සැමරීම වෙනුවෙන් ඔබ කොහොමද සැරසෙන්නේ කියන කාරණය පිළිබඳව අපි කතා බහ කරනවා. සමාජීය ජීවිතය තුළදී ආධ්‍යාත්මික පසුබිමක් සහිතව යන්න පුළුවන් ඊටාම යහපත් ජීවිතයකටත් කායික සහ මානසික නිරෝගී බව මුළු ලෝකයටම අත්‍යවශ්‍ය කාරණයක් බව මේ කාල සීමාවේදී තරාතිරමක් නැතුව අපි අත්විඳිනවා අපේ හාමුදුරනේ. කොයිතරම් වැදගත්ද අපිට මානසික සුවය. අපිට කය නම් කොයිතරම් පරිසම් කරත් මේ රෝගී වෙන බව දුර්වල වෙන අවස්ථාව නැති කරගන්න බෑ අපේ හාමුදුරනේ. නමුත් අපිට මනස සුවපත් කරගන්න මහා ශක්තියක් බුදුදහම තුළදී තියෙනවා නේද? හැබැයිමයි සිතාරාම මහත්මියනි බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දී තිබෙනවා ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති. කය ගිලන් වෙන එක නතර කරන්න බෑ. දැන් මේ වසංගතයක් හැටියට මේ පැතිරීම නිසා තමයි දැන් මේක වඩාත්ම අපිට දැනෙන පටන් ගත්තේ. නැත්තම් රෝගී නොවුන කෙනෙක්, රෝගී නොවන කෙනෙක් කියන්නේ කවුද කියලා කාටද අපිට හොයාගන්න පුළුවන්. අපි අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ හැටියට මේ ගරු කරන තථාගත බුදුරජාණන් වහන්සේ පවා ගිලන් වුණා. බුදුරජාණන් වහන්සේ අවසාන කාලේ ගිලන් වෙනකොට උන්වහන්සේ දේශනා කරනවා දැන් මගේ කය හරියට කරත්තයක් දිරාගෙන ගිය කරත්තයක් වගේ කියලා. දෙපැත්තට වැනෙන අර බොස් ගෙඩිය ශබ්ද නගන, එතකොට හුස්ම හඬින් නැගෙන, තබන තැන නෙමෙයි පියවර සිට ගන්න වෙන්නේ. මේ ආදී වශයෙන් ගිලන් වූ කයක් දේශ බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ බෞද්ධ දර්ශනය තුළ පළවෙනි දේශනාවේදීම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නොවේද සිතාරාම මහත්මියනි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ආදී වශයෙන්. දැන් බලන්න මම ඊටම උපේක්ෂාවෙන් මේ ගැන සඳහන් කරන්නේ සිතාරාම මහත්මියනි සමහර වෙලාවකට සමහර කෙනෙක් අනවබෝධය නිසා බුදුදහම ගැන නොදන්න අය පමණක් නෙමෙයි දන්නවා කියන අය පවා සමහරට ප්‍රශ්න කළා මොකද ඔය නිතරම මේ බුදුදහමේ දුක ගැන කියන්නේ ලෙඩ වෙනවා, දි รา ගෙන යනවා, මැරෙනවා. ඔයිට වඩා කියන්න දෙයක් නැද්ද කියලා. සතුටක් ගැන, ලස්සනක් ගැන, సౌందර්යයක් ගැන කියන්නේ යමක් නැද්ද කියලා. නැහැ තියෙනවා. දැන් ඔබට දැනෙනවා ඇති. ඇයි අපි ජීවිතයේ යථාර්ථය පෙන්වුම් කළේ? උපත හා සමගම ලෙඩ දුක් දි รา ගෙන යාම ජීවිතයේ කෙලවරක්ද පැමිණ ඇත්තේ. මේක හරියට වදකෙක් කඩුව අමෝරාගෙන පිටුපසින් සිටිනවා වගේ අවස්ථාවක් මේ ජීවිතය කියන්නේ. අනේ ඒ නිසා සඳහන් කළේ මොකද්ද? තෘණාග තිබෙන පිනිබිඳුවක් වගේ මොනියම් වෙලාවක මේ හුස්ම ටික එළියට යයිද කියලා බැහැර වේද කියලා තෘණාග තිබෙන පිනිබිඳුව මොනියම් වෙලාවක බිමට කඩාගෙන වැටෙයිද කියලා දන්නේ නැත්තම් හඬන්න වැළපෙන්න නෙමෙයි ජීවිතය ගැන දකින්න සඳහන් කළේ උපත හා සමගම ලෙඩ දුක් දි รา ගෙන යාමකට පැමිණ ඇත්තේ නම් සඳහන් කළේ එහෙමනම් හැම මොහොතකම සතිය සිහිය පිහිටුවගෙන ජීවිතය පවත්වන්න කියලා. ඒ නිසා ඒ සතිය සිහිය පිහිටුවාගෙන ජීවිතය පවත්වන්න කිව්වේ අර මුලින් සඳහන් කළා වගේ දැන් ගැඹුරු අදහසක් වගේ ඇහුණත් අපි සඳහන් කළොත් මේ කය කියලා කියන්නේ ශරීරය කියලා කියන්නේ ධාතු හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ තද ගතිය, වැగిරෙන බව, උෂ්ණය සහ වායුව. දැන් මේ කොරෝනා කියන උදුරිනුත් ලෙඩ දුක් ගැන හිතලා බලන්න මොකද්ද කියලා කියන්නේ? කැස්ස, හෙම්බිරිසාව, උණ, ශ්වසන පද්ධතියේ අපහසු ස්වභාවය. දැන් මේ කියන්නේ එතකොට මේ තද ගතිය, වැగిරෙන බව, උෂ්ණය, වායුව කියන මේ හතර අපිට ඕන විදිහට පවතින්නේ ශරීරයේ නොගැලපෙන ස්වභාවය. ඒනේ අවසානයේ නියුමෝනියා තත්යකටපත් වෙලා මරණය පවා උදා වෙන්න පුළුවන්. එතකොට බෞද්ධ දර්ශනය තුල පෙන්වලා දුන්නනේ අපි මේ නොයෙක් විදිහේ කොටස් වලින් පිරිපුන් වෙච්ච ශරීරය මේ වචනය සඳහන් කළාට කමක් නැහැ. ඔබේ හිතට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. උදේ පාන්දර මොකටද මේ කුණප කොටස් ගැන කියන්නේ කියලා. සත්‍ය දකින්න ඕනේ. වෛද්‍යවරයෙක් ළඟට අසනීප වෙලා ගියොත් එහෙම ඒ සත්කමක් එහෙම කරන්න ඕන නම් උදේද දවල්ද රාත්‍රියද කියලා ගැටලුවක් නැහැ. ඒ දේ කරන්න ඕනේ. ඒ වගේ දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්ච ඇවිදිනා වැසිකිලියක් බඳු ශරීරයේ යථා ස්වභාවය අපි නුවණින් දකිනවා. හැබැයි පිළිකුලයි කියලා අපි නිරෝගී වෙන්නේ නැතුව සිටින කියන එක නෙමෙයි. යථාර්ථය දැකලා තණ්හා මදමාන බැහැර කරගන්න ඒ සඳහන් කළේ. එතකොට පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු මේ ශරීරය తත්‍ර මජ්ජත්තතා ගුණය කියනවා. මේ හතර ටිකව සමානව පවතිනකොට තමයි අපි නිරෝගී කියලා කියන්නේ. ඒවා වෙනස් වෙනකොට තමයි අපි ගිලන් වෙනවා කියලා කියන්නේ.
දැන් ඇයි කියලා ඇහුවොත් එimhe ටික වෙලාවක් ඉන්නකොට ওই ධන හිස ළඟ රිදෙනවා කියලා නමාගෙන ඉන්නකොට දිගු කරන්නේ වාඩි වෙන්නේ නැගිටින්නේ නමාගෙන ඉන්නකොට එතෙන්ට වායුව හා ලේ නිසි ලෙස ගමන් කරන්නේ නැහැ. එතකොට එතන රිදෙන්න පටන් ගන්නවා, කකියන්න පටන් ගන්නවා, හිරිවැටෙන්න පටන් ගන්නවා. හැබැයි ව්‍යායාම කරනකොට නැගිටිනකොට පහත් වෙනකොට අර ලේ වායුව මේ සියල්ල නිසි ලෙස ගමන් කරනකොට අපි නැවතත් නිරෝගී වෙනවා. එතකොට ඒ නිසානේ මේ ව්‍යායාම කරන්න කියලා කියන්නේ. ඉතින් මේ ශරීරයේ ජීවිතය ගැන යථාර්ථය අපි දැකලා ගත වෙන හැම මොහොතක් පාසාම සිත සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්න. දැන් අපේ තේමාවත් ඒකනේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධන. නිරෝගී බව උතුම්ම ධනය, ඒ වගේම විශේෂයෙන්ම මානසික සන්තුෂ්ටිය තමයි උතුම්ම ධනය කියන එක. දැන් බලන්න සිතරාම මහත්මිය දැන් මේ නිරෝගීකම නැති වෙච්ච බවත් එක්ක මොනතරම් ධනය තියෙනවා කිව්වත්, තනතුරු ගෙවල් දොරවල් යාන වාහන මොනවා තියෙනවා කිව්වත් ලෝකේ දැන් කිව්වොත් එහෙම සම්පූර්ණයෙන්ම 80%ක් විතර ගෙවල් වලට කොටු වෙලා නේ ඉන්නේ. අත්‍යවශ්‍ය කටයුතු කරනවා කියන ආරක්ෂක හමුදා හා සෞඛ්‍ය සේවා අංශවල පිරිස හැර අනිත් සියලු දෙනා පාහෙම නිවහන තුල එකතු වෙලා තියෙන. ඉතින් දැන් මට මේ තරම් ධනෙ තියෙනවා, බලය තියෙනවා, මට මේ වගේ සම්මාන තියෙනවා, තනතුරු තියෙනවා, මොන තරම් දේවල් එක්ක ඔබේ හිත රිදෙන්න එපා. අන් අය පරදා ගැහුවොත් නම් ගහනවා කියලා. මේ දේ ලබා ගත්තොත් තමයි මට නිින්ද යන්නේ කියලා. මොන විදියට තරම් දේවල් සමහර ඇත්තෝ හිතලා අපි මේ ජීවිතයත් එක්ක මහා අරගලයක් කරගෙන තමන්ට සුවසේ ලැබිච්ච ආහාරයවත් සතුටින් ගන්නේ නැතුව නිින්දක් නැතිව අපි මොන තරම් දේවල් සිද්ධ කළා. දැන්වත් ඔබට ටිකක්වත් හිතන්න පුළුවනිද ජීවිතයේ යථාර්ථය නුවණින් දැකලා මානසික සන්තුෂ්ටිය අපේ හිත තුළ අපි ඇති කරගත්තොත් අපි සිංහල සංස්කෘතිය කියන විදිහට පැලක හිටියත් අපිට සුවසේ නිින්ද යනවා. දැන් නැත්තම් දැන් බලන්න මහා මාලිගාවක් හැටියට මොනතරම් තියෙනවා කිව්වත්, යාන වාහන තියෙනවා කිව්වත් අපි නිවහනට කොටු වෙලා යන්තම් වෙලාවක් නිදහසක් දෙනකොට එළියට ඇවිදilla අපි මොනතරම් නීති රීති ඔක්කොම දේවල් කඩාගෙන එළියට යන්න හදනවද? දැන් අපිට පැහැදිලිව නැති. හිතේ සන්තුෂ්ටිය සනසිල්ල කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියන එක. එහෙමනම් ආගමික මුහුණුවරකින් තොරව සිතාරාම මහත්මියනි මේ බෞද්ධ දර්ශනයේ දේශ අපිට දකින්න පුළුවන් නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු දර්ශනය කුමක්ද කියන එක. ලෙඩවීම, දි รา ගෙන යාම, මරණය, අප්‍රියන් අයහා අප්‍රිය දේවල් අපිට ඇසුරු කරන්න ලැබීම. දැන් අද දවසේ අකමිති දෙයක් ඇසුරු කරන්න ලැබෙන්නේ තියෙන. දැන් සමහරු නිතරම අහන්නේ ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ කොරෝනා කියලා. දැන් දරුවන්ටත් කියනවා මේකම හෙල දැන් අපිට ඇති. ඒ නිසා තමයි දැන් මේ චිත්‍ර අඳින්න කියන්නේ, පොතක් ලියන්න කියන්නේ, නොඑක් දේවල් වලට යොමු කරන්න උත්සාහ කරන්නේ ඒකයි. ඒ වගේම බෞද්ධ දර්ශනය තුළින් අපි භාවනාවක් හැටියට ජීවිතය ගැන යථාභූතම් පජානාති. තතු හැටියට ජීවිතයේ දෙස දකින්න කියලා පුරුදු කරන්නේ එයයි. එතකොට දැන් අර මුලින් මම ප්‍රථමයෙන් සඳහන් කළා වගේ කය ගිලන් වුණත් හිත ගිලන් කරගන්නේ නැතිව ජීවිතය පාත්තන්න පුළුවන්කම ලැබෙනවා. දැන් එතකොට අපි ගිලන් වෙලා හිටියත් ඔබට කොහොමද කියලා ඇහුවොත්, ඔව් ඇඟිල්ලක්වත් සොලව ගන්න බැරි තරමට මම දැන් ඉන්නේ, බාහිර ප්‍රතිකාර කරනවා. හැබැයි මගේ හිත නම් ශක්තිමත්, සන්තුෂ්ටියෙන් මම පාත්ත ගන්නවා කියලා මට දැනෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. අපේ ජීවිතය ගැන හිතලා සැනසෙන්න පුළුවන් දෙයක් තියෙනවනේ. සිතාරාම මහත්මිය නිරන්තරයෙන් සඳහන් කළානේ අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. ප්‍රත්‍යවේක්ෂා කරන්න කිව්වේ ධර්මයේ පෙන්වා දෙන්නේ බුදුරජාන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට සඳහන් කළා පච්ච වෙක්කිත්වා කායේන කම්මං කාතබ්බා. පච්ච වෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බා. පච්ච වෙක්කිත්වා මනසාය කාතබ්බා. එතකොට නිරන්තරයෙන්ම මෙනෙහි කළ සිතින් වචනින් ක්‍රියාවන් සිද්ධ කරන්න. මේ හිතන දේ, කියන දේ, කරන දේ මට යහපතක්ද අනුන්ට යහපතක්ද කියන එක. දැන් මෙහෙම කියනකොට කාටවත් හිතෙන එකක් නැහැ නේද? ඔබ වහන්සේ ඔහොම කිව්වට අපිනේ අපිට තියෙන දේවල් දන්නේ. දැන් මේ හොඳින් ඉන්න දවස්වල සාමාන්‍ය රට පවතිනකොට උදේ පාන්දර නැගිටින්නේ මාර යුද්ධයක් වගේ. දුවනොත් ගමන් කරනොත් කියලා අපිට දැනෙන්නේ ආහාර ටිකක් ගත්තත් ගිලිනව විතරයි දැනෙන්නේ, රසක් දැනෙන්නේ. එවැනි ලෝකයක මොනවා සිහිපත් කරන්නද කියලා කෙනෙක් අහන්න හිතන්න තියෙනවා. හැබැයි ජීවිතය ගැන යථාර්ථය දකින්න ඔබ හඬා වැළපීගෙන නතර වෙලා මට මොකද වුනේ කියලා ලයියත් ගසාගෙන හිස් ආකාශයේ දෙස බලාගෙන හදාගන්න බොහොම අමාරු තැනකට වැටෙන්න ඉස්සෙල්ලා සිත සිහිය පිහිටව ගත්තොත්, ඔව්
මම මොන විදියට ගිලන් වුණත් අද රාත්‍රියේ S2 පියවුණත් මගේ ජීවිතය ගැන යම් වූද තරමකට හිතලා සැනසෙන්න පුළුවන් යහපත් වූ මිනිසෙක් නේද කියලා අපිට හිතන්න පුළුවන් නේ. මේක නෙවෙයිද සන්තුට්ටි පරමන්දන. හොඳයි අපේ හැඳුරනේ. කය හටගත් මොහොතේ සිටමයි එය රෝගී වෙන්නට පාත්‍ර වෙන්නේ. ඔය පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කරා සම්බුදු දහමේ ඒ ඊටාම හොඳින් යම් යම් අවස්ථාවලදී අපිට පහදා දී තිබෙනවා. නමුත් කය රෝගී වූ අවස්ථාවේ සිටම මෙවැනි මොහොතක දැන් ගෝලීය වසංගතයක් පවතින කාලය තුළදීත් මෙවැනි රෝගයකට ලක්ුණු පිරිසට වැඩිය නිරෝගී පිරිස මානසිකව රෝගී වෙලා නේද කියලාත් අපිට හිතෙනවා නේද අපේ හාමුදුරනේ. ඇත්තටම අපිට මේ යම් අවස්ථාවක් අපි හමුවට පැමිණෙන මොහොතේදී මනස රෝගී කරගන්නේ නැතුව ජීවත් වෙන්න සම්බුදු දර්ශනය කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගික වෙක් කරගන්නේ? සිතාරා මහත්මියනි ඒ තමයි අර මුලින් පෙන්වා දුන්නු දෙයත් එක්ක මා සඳහන් කළේ දහම් කණු පෙළත් එක්ක දකින්න ඕනේ. දැන් මම දකින දෙයක් තමයි සිතාරා මහත්මිය අපි නිතරම අපි කියනවා මේ දේ කරන්න එපා. මෙන්න මේ දේ තමයි කරන්න ඕනේ. මේව කරාම වැරදි. මේව කරාම තමයි යහපත්. හැබැයි මේව කොහොමද නොකර ඉන්නේ? නොකළ යුතුයි කියන දේවල්. මේ හොඳයි කියන දේවල් කොහොමද කරන්නේ? මෙන්න මෙතන මූලික වශයෙන් අපි පෙන්වලා දෙන්න ඕනේ. දැන් සමහර විටක දරුවන්ට කියනවා. දරුවෝ මේ විදිහට හොඳට හැදෙන්න ඕනේ. මේ දේවල් ඔයගොල්ලෝ නරකයි කරන්නේ. ඊළඟට ස්වාමියා බිරිඳට කියනවා. ඕගොල්ලෝ මේ විදිහට වුණොන්ට යුතුයකම් කරන්න ඕනේ. සලකන්න ඕනේ. අපි දෙමව්පියන්ට සලකන්න කියනවා. මේ ආදී බොහෝ දේවල් කියනවා. හැබැයි ඒ කියන්න ඕනේ හැබැයි අර බුදුදහම කියන්නේ සිතාරාම මහත්මිය හේතුඵල දහම. හැම ඵලයකටම හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව මූලය ප්‍රත්‍ය මේවත් ඒ හිතවලට දැනෙන ආකාරයෙන් අපි පෙන්වලා දෙන්න ඕනේ. දැන් මේ අපි වචනයෙන් සඳහන් කළොත් 6-4 නොතේරෙන අවුරුදු 2-3 පුංචි දරුවෙක් එළියේ සෙල්ලම් කරලා හෝ දඟලලා ඇවිදින්න එකපාරට ඒ අපවිත්‍ර තවරුණු දෙපය ඇතුව වාඩි වෙන පුටුවට ඇඳට නගින්න හැදුවොත් අපි දරුවට කෑ ගහනවට වඩා කකුල් දෙක කඩලා දානවා කියලා සැර කරනවට වඩා දරුවට තේරෙන ආකාරයෙන් අවබෝධ වන ආකාරයෙන් දරුවට පෙන්වන්න ඕන. මොකද්ද මේකට මේ අපි මේ කියන දේ තේරුම් ගන්න විදිහට දරුවට පෙන්වලා දෙන්න. ඒ මොකද්ද? පුතේ දුවේ පුටුව තියෙන වාඩි වෙන්න. ඇඳ තියෙන ඉතින් අපිට නිදා ගන්න හාන්සි වෙන. ඔය දැන් අපවිත්‍ර මඩත් එක්ක ඔය දෙපය සෝද ගන්න නැතුව ඉදිරිය පුතා නැත්තම් දුව පුටුවේ නැග්ගොත් හිටගත්තොත් ඇඳට නැග්ගොත් ඒක කිලිටු වෙනවා. ඒතර අපි කාගෙත් ඇඳුම් කිලිටු වෙන්න ඕනේ. මයි හොඳ පුතා වගේ ඒ බව තේරුම් අරගෙන එහෙම කරන්න එපා මයි පුතේ. එතනයි තේරුම් ගන්න ඕනේ. නමුත් වර්තමානයේ සමහර විටක මට ඇහෙනව පේනවා බොහෝ තැනක අර දේවල් නොකියනවා නෙමෙයි හේතු. නමුත් වැඩිපුර අපි එපා කියලා කියනවා. මේව කරන්න කියලා කියනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය තරුණ දරුවන්ගෙන් ඇහෙනවා. දැන් ඔය මානසික ආතතියක් ගැන කියනවා වගේ. මන් දන්නවා මේක හොඳ නෑ කියලා. මන් දන්නවා මේක කරන්න ඕන දෙයක් කියලා. ඒ වුණාට මට ඒක හිත හදාගන්න බෑ. මන් දන්නේ මම ඒක කොහොමද කරන්නේ කියලා. වෙලාවකට මට මමම ගැන තරහක් ඇති වෙන්නේ. වෙලාවකට මට හිතෙනවා ඔළුව හැරෙනු ඇති යන්න ඕනේ කියලා. මෙහෙමනම් වෙන්න එපා. නමුත් සමහරව කියනවා දැන් මට වෙලාවකට හිතෙනවා ජීවත් වුණා ඇතේ කියලා. මොකද්ද මේ ජීවිතයේ තේරුම? මෙහෙම හිර වෙලා මෙහෙම කොටු වෙලා මටවත් මාව තේරුම් ගන්න බැරුව ජීවත් වෙන්නේ කියන්නේ. දැන් ඒකෙන් පැහැදිලි. බාහිර අදහස් එක්ක වැඩිහිටියෝ දෙමව්පියෝ හා පූජ්‍ය උතුමන්ගේ අනුශාසනායක පැහැදිලි මෙන්න මේක තමයි කරන්න ඕනේ මේක තමයි කරන්න එපා. නමුත් ඒ හිතවලට වැටහෙන්නේ අවබෝධ කරගන්න අමාරුයි. ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද නොකර ඉන්නේ කියන එක. අන්න ඒ නිසා තමයි දැන් මේ වෙලාවේ පවා මේ මානසික ආතතිය ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ යථා බෝධයෙන් ටික ටිකවත් අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරගත්තේ නැති නිසා. දැන් අර ගයක් ඇතුළට වෙලා කොටු වෙලා ඉන්නේ අපහසුයි කියලා කියන්නේ ඒකයි. ආතතියක් බවට පත් වෙන්නේ ඒකයි. එකම පිරිසක් දැන් දකින්න වෙලා තියෙන නිතරම මොනතරම් ලෙන්ගතුයි කියලා කිව්වා ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවුණ නිතරම පේනකොට නිතරම ඇහෙනකොට ඒකනේ පෘථග්ජන ගතිය. ඒක තමයි ස්වභාවය. දැන් ධර්මයේ පෙන්වා දෙන සිතාරාම මහත්මිය ඕනම දෙයක් ලබා ගන්නකන් තමයි ඕනකම තියෙන්නේ. අනවබෝධීතුව ඒක ලැබුවොත් ඊට පස්සේ ඒක ටික ටික ඇති වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ එතන තියෙන්නේ අලුත් බවක් හොයන එක. පෘථග්ජන හිතවල හැටි එහෙම. අලුත් පෙනුමක්, අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, අලුත් දෙයක් තමයි නිතර ඔය දෙවන වෙන්නේ. ඔය සමහරු කියන්නේ වෙනදා කැමැත්තෙන්ම කාපු ආහාර ටික පවා පසුව මොකද්ද කියන්නේ? මම නම් දැන් මේ හැමදාම මේකම ආහාරයට අරගෙන එපා වෙලා කියලා. ඒ නිසානේ දැන් ඔබත් ඔය ගෘහස්ත ජීවිතවල විවිධාකාර මොස්තරයක් ඇඳුම් අඳිනවා.
විවිධාකාර සැරසිලි කරගන්න. විවිධ ආකාරයට පෙනී හිටලා අහනවා දැන් කොහොමද? මාව පෙනුමද? මාව ලස්සනද? ওই බොහෝ දේවල් අහන්නේ මේ පෘථග්ජන ගතියත් එක්ක. හැබැයි අපි යථාර්ථයේ හිතවලට පුරුදු කරලා දෙන්න ඕනේ. අපේ ජීවිතයේ යථාර්ථය තමයි බෞද්ධ දර්ශනයේ ගැඹුරු ධමයක් පෙන්වා දුන්නොත් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි කියන යථාර්ථය අපිට පෙන්වා දෙන්නට පුළුවන්. ඒ නිසානේ මේ අවබෝධය ආවට පස්සේ සිතාරම් මහත්මියනි විතරාගයේ උතුමෙකුට මිනිස් හඬක් නොඇසෙන ඒ වගේම සාමාන්‍ය ලෞකික ඇස්කන සතුටු කරනවා කියන යමක් නැති හුදෙකලා මහා වනයේක නමුත් සංසුන් වූ මනසකින් පරම සන්තුෂ්ටියෙන් යුක්තව ජීවිතය පාත්තන්න පුළුවනිනේ. නමුත් දැන් මේ අද මම මගේ කියපු හිතවත් අය, ලෙන්ගතු අය, ආදරයෙන් කරුණාවෙන් ලං වෙච්ච අය, ඊළඟට ඔය අපි හිතමු දැන් රූප වාහිනී, දර්ශන, හඬ, චිත්‍රපට ඔය ඔක්කොම තියෙද්දි සමහරු මොනවද කියන්නේ? මට තනි, මට පාළුවේ, මට හුදකලා, මගේ හිතේ කියා ගන්න බැරි තරම් මහා අඳුරක් තියෙනවා, පාළුවක් තියෙනවා. මේ විදියට බොහෝ දේවල් සඳහන් කරා. මෙන්න මේක තමයි ආතතිය. මේක තමයි දුම්නස. මෙන්න මේවා තමයි මේ ස්වභාවයටපත් වෙලා තියෙන්නේ. එහෙමනම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දීපු දේ අපි පෙන්වම් කරනවා. පිපුණු මල පර වෙලා යනවා. ඒ පිපිච්ච මල පිපුනේ කොතනද කියලා අඬන්න වැළපෙන්න ඕනේ. ඕලු නෙළුම් මානෙල් පිපෙන්නේ මඩ වගුරක. රෝස මල් පිපෙන්නේ කටු අකුලක. නමුත් ඒ මල දෙස ඔබ බලන්න. මලේ ස්වභාවය දකින්න. අපි ඉපදුණු තැන කොතන වුණත් උපතින් ලද හැමේ පාට මොකක් වුණත් හැබැයි හදවතින් අපි සත්පුරුෂ මිනිස්සෙක් දකින්න පුළුවන්. කොහොමද සත්පුරුෂකම ඇති වෙන්නේ? හටගත්ත හැම දෙයක්ම නැති වෙලා යනවා. ජීවිතයේ අවසන් හුස්ම, අවසන් මොහොත ඕනම මොහොතක් බවට පත් වෙන්නට පුළුවන්. මේ බව දැනගෙන ජීවත් වෙන හැම මොහොතක් පාසාම ඔබට හැකි ආකාරයෙන් සත්පුරුෂ මිනිස්සෙක් වෙන්න පුළුවන් නම් බොහෝ දෙනා සිතාරා මහත්මිය මේ ලෝකෙ ඉල්ලන්නේ හැබෑවට අවසානයේ ගියොත් ඉල්ලන්නේ මිල මුදල් ධන දහන්නෙම නෙමෙයි. අවසානයේ උන් කියන්නේ මොකද්ද? පින් සිද්ධ වෙයි. මට කියන දෙයක් ආදරෙන් කියන්න. මං කැමති ආදරෙන් ලෙන්ගතුකමින් මගේ හදවතට දැනෙනවා අහන්න. පින් සිද්ධ වෙයි. මට ඒ දේ කියන්න. සිතාරා මහත්මිය මම අවුරුදු 15ක් 20ක් වැඩ හිටියේ බටහිර කැනඩාවේ. මම අධ්‍යාපනය ලැබුවා, කටයුතු කළා. විවිධ ජාතීන් රටවල් 60 ගානකට පිරිසක් ආශ්‍රය කළා. එහෙමයි. ලංකාවෙන් පිටතට වඩින්න ඉස්සෙල්ලා මට හිතුනේ සමහර රටවල අය මනුස්සයන්ට මුදල් විතරයි තියෙන්නේ, ಗುಣ නැහැ කියලා. හැබැයි ඒ දේ වෙනස්. මම ලෝකෙ දැක්කා. මම ඔබටත් අහගෙන ඉන්න අයට ආරාධනා කරනවා. අපේ හිතවල තියෙන නොයෙක් බෙදින් තියෙනවා නම් මගේ ලෞකික වශයෙන් රටක් ජාතියක් ගැන හිතන්න ඕනේ. නමුත් තණ්හා මදමාන වලින් බැඳිලා තමන් උසස් කරලා අනිත් අය පහත් කරන්න එපා කියන තැනටයි කියන්නේ. අපි රට, ජාති, ආගම්, පාටම්, මිල මුදල් තියෙනව නැහැ, මම උගත් මට නැහැ. ওই බොහෝ දේවල් වලින් බෙදෙන්න එපා. මම අවබෝධ කරගත්ත දේ තමයි මොන පාටින් පේන්න හිටියත්, මොන භාෂාවක් කතා කළත්, මොන සංස්කෘතියට අයිති වුණත් මේ ශරීරේ පුරා ගලාගෙන යන ලේ රතු පාටයි. හැබැයි හිත රිදිලා කඳුළු කැට වැගුරුනොත් ඒක ලුණු රස මිස පැණි රස නෙමෙයි. ජීවිතයේ යථාර්ථය ඒකයි. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම හොයාගෙන යන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය. ගහනවට බනිනවට මේ ලෝකේ කවුරුවක් කැමති නැහැ. මෙන්න මේ බෞද්ධ දර්ශනීය යථාර්ථය අපි තේරුම් ගත්තොත් අපිට දැනෙනවා. සිතාරා මහත්මියනි මට සමහර වැඩිහිටි අම්මලා විදේශ අපි සිංහල වචන සඳහන් කළ සුදු අම්මලා මට කියලා තියෙනවා. ඔබ වහන්සේ ওই කතා කරන දහම දේ ඇත්තනම් නැවත ඉපදීමක් ගැන මට හිතෙනවා ඔබ වහන්සේගේ සංසාරේ පෙර අම්ම කෙනෙක් මම වෙන්නට ඇති කියලා. අපි රටවල් දෙකක, ජාතීන් දෙකක්, අපි සම්මුතිය තුන කිව්වොත් ආගම් දෙකක්. නමුත් අපිට හදවත් වලට දැනෙන ඔබ වහන්සේ මගේ පුතා වගේ කියලා මට දැනෙනවා කියලා. ඒ වගේ මට දැනෙනවා නම් ඔබ මගේ අම්මා වගේ කියලා. මේක නොවේද? බුදුහාමුදුරුවෝ සමරනවා කියන්නේ. මේ තෙමගුල සමරනවා කියන්නේ. දැන් මේ ටික අපිට දැනෙනකොට අපි පළවෙනි දවසේ ඇස්වලින් මුණ ගැහුණත් ඒක රාගයක්, ද්වේෂයක් නෙවෙයි. මට දැනෙනවා ඔබ මම වයස් ප්‍රමාණය අනුව ඔබ මගේ අම්මා වගේ කියලා. ඔබ මගේ අප්පච්චි වගේ කියලා. ඔබ මගේ හැබෑවට ඔබ මගේ සහෝදරියක් වගේ කියලා. මොකද්ද ලෙන්ගතුකමක් දැනෙනවා කියලා හිතවලට දැනුණොත්. එතකොට ඔය කියන අපි මානසික ආතතිය, දුම්නස ඒක ඇති වෙනවා. දැන් සමහර ඇත්තන්ට දැන් මේ වගේ
ගැටලු පවතින කාලයක පමණක් නෙමෙයි සිතාරාම් මහත්මියනි සමහරට ගේ ඇතුළු තුල කරදර බාධක වෙලා එළියට ගියාට පස්සේ සත්පුරුෂ මිනිස්සෙකුගේ ඇහැබැල්ම ඇති වුණත් හිතවල ලොකු නිවීමක් ඇති වෙනවා. ලොකු සුවපත් භාවයක් ඇති වෙනවා. නිවහන තුලින් බලාපොරොත්තු වෙන්නේත් ඒකයි. සමහර ඇත්තෝ කියනවානේ අපි මේ නිදර්ශන ගමු මහත්යෝ නැත්තම් දරුවගේ අම්මා ස්වාමියා බිරිඳ කතා කරනවා. ඉතින් හිරු සඳු ඇල්ලුවේ නැති වුණාට අපි ඕනෝන් අවබෝධ කරගෙන ධර්මානුකූලව අපේ රටේ හැටියට ලුණු මිරිසුයි බති වුණත් රාජභෝජනයක් වුණට දිව්‍ය භෝජනයක් වුණට අපිට ඒක හිතේ සතුටින් ගන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳ දෙයක්ද මහත්යෝ මම මේ කියන දේ තේරෙනවද ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහිම ගැන මගේ හිතේ තියෙන සතුට ඉතින් මහත්මයට කියන්න පුළුවන් දරුවෝ ලං කරගෙන දරුවනේ නුඹලගේ අම්මා වගේ කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහිම ගැන මට සතුටක් තියෙන්නේ බුදුනේ නැති වුණ බව හැබෑව නමුත් බුද්ධ මාතාවක් කියලා කියන්න පුළුවන් නම් නුඹලගේ අම්මා වගේ දිව්‍ය කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහිම නුඹලටව පමණක් නෙවෙයි මටත් අම්මා කෙනෙක් වගේ කියලා. ඕනෝන් මේ ගැන කතා කරන්න පුළුවන් නම් මෙවැනි වෙලාවක පවා පුංචිම ඉඩක පිරිස එකට එකතු වෙලා හිටියත් ඒ ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ওই ගෘහස්ත හිංසනය කියන දේවල් නැති වෙලයි. මානසික අසහනය, දුම්නස, ක්ලමතය, වික්ෂෝපය කියන වචන දැන් අපේ රටේ වඩා හුරු වචන ස්ට්‍රෙස්, ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, ඇන්ග්‍රි, ටෙන්ෂන් කියන වචන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචනේ දුක්ඛ කියන එක. දැන් සිතාරාම් මහත්මිනි දුක්ඛ කියන වචනය පිටපොත්තනේ අපි අල්ල ගන්නවා. දැන් අපි වැඩි කෙනෙක් ওই පිටපොත් අල්ලගෙන තමයි කලබල වෙලා තියෙන්නේ. හැමතිස්සෙම දුක නෑ නෑ දුක නෙමෙයි. යථාර්ථය පෙන්වන්න කලේ මේ. ඉතින් ඒ අවබෝධය ඇති කරගෙන තිබුණොත් මෙවැනි වෙලාවක පවා අපේ සිත් සංසිඳවාගෙන අර සන්තුට්ටි පරමන්දන අපි යථාලාභ සන්තුට්ටියෙන් ලද දෙයින් සතුට වෙන්නත් පුළුවන් හිතේ සතුට. එතකොට ගෙදරට ලැබිච්ච එළවලු ටික තැලිලා තිබුණේ. එහෙම නැත්නම් හරියට ලැබුණේ නැහැ. කාලෙකින් කටට රහට යමක් කන්න හමුුනේ. ওই කතා බොහෝ දේවල් ඉවත් වෙලා යන. දැන් අපි ඉන් අදහස් කරන්නේ යම් කෙනෙකුට අනිසිලෙස වෙලඳාම් කරාට කමක් නැහැ. ඒ කොහේ දරාගෙන ඉන්න කියන එක නෙමෙයි. ඒ වගේම වැරදි දේවල් කරන එක අනුමත කරන්න කියන එක නෙමෙයි. ඒවාට කළ යුතු දේවල් රාජ්‍ය මට්ටමින් හා සාධාරණ වශයෙන් තියෙනවා. නමුත් අපේ හිත සන්තෝෂපත් කරගන්න ලද දෙයින් සතුටු වෙලා පොල් සම්බෝලයි ලුණු මිරිසුයි බතුයි නමුත් ජීවිතය පාත්ත ගන්න පුළුවන් නම් ඒක මොනතරම් සැනසෙල්ලක්ද. හොඳයි සිතාරාම් මහත්මියනි ගිලන් වුණාට පස්සේ මේ වගේ කියන ගිලන් වීමක් මේ වසංගතයක් හැටියට දකින්නේ. ස්වභාවයෙන් පවතින ආහාර ගන්න බැරි, නැගිට ගන්න බැරි නැත්තම් ගිල ගන්න බැරි වගේ රෝගයක් අපිට ඇති වුණොත් මොකද වෙන්නේ? ආහාර පාන හොඳටම ඉස්සරහා තියෙනවා. හැබැයි එහි සුවඳක් දැනෙනවා. ගිල ගන්නත් බෑ, මුවට ගන්නත් බෑ, අහට ගන්නත් බෑ. දැන් මොකද වෙන්නේ? එතකොට අපේ හිත පුරුදු කරගෙන තිබුණේ නැතිනම් ජීවිතයේ යථාර්ථය කියන්නේ මොකක්ද කියලා අර ආහාර දෙස බලාගෙන එහි සුවඳ ආග්‍රහණය ලැබමින් දුක් වෙන්න නේද වෙන්නේ? මොනතරම් දුකකටපත් වෙන්න පුළුවන්ද? එහෙමයි කොයිතරම් ඉන්නවද? ගෙදර තට්ටු දෙකක් තුනක් තියෙනවා. හැබැයි එක පඩියක්වත් නැග ගන්න බෑ. ගිලන් වෙලා. ජීවිතේ වැඩිපුර කාලයක් මම මිල මුදල් හරි හම්බ කරේ. සමහර දේවල් ගහනකොට ගහලා හරි මේක ගන්න ඕනේ. එතකොට තමයි මගේ හිසේ මල් පිපෙන්නේ කියලා හිතලා සමයි එකතු කරගෙන තියෙන්නේ. දැන් හැබැයි එකතු කරගත්තා තමයි. හැබැයි ඇඳ රත්තරන් හදාගත්තත් නිින්ද යන්නේ නැහැ. පඩියක් නැග ගන්න බෑ. සමහර ලෙඩ දුක් නිසා ආහාරයක් කොයිතරම් රසවත් වුණත් ගන්න පුළුවන් කමක් නැහැ. ජීවිතයේ යථාර්ථය දකින්න. ඒ නිසා ගත වෙන හැම මොහොතක්ම සත්පුරුෂයෙක් හැටියට ජීවත් වෙන්න පුළුවනි නම් මෙවැනි අවස්ථාවක පවා මානසික සන්තුෂ්ටිය සැනසෙල්ල අපිට ලබන්න පුළුවන්. පුංචිම ඉඩක නමුත් හරියට සමාධියක් භාවනාවක් වගේ ඒ හිත් පුරා දැනෙන්නට පටන් ගන්නවා. මට හිතෙනවා මේ තමයි භාවනාව කියන්නේ. අපේ හාමුදුරනේ අපි මේ ඉන්නේ 2564 වෙනි වෙසක් සැමරුම අභියසදී. ඔබ ජීවිත කාලය පුරාම පින්බර වෙසක් වල සමරන්නට ඔබේ දායකත්වය ඔබ ඉන්න පරිසරයත් එක්ක ඒ ආකාරයෙන් ලබා දෙන්න ඇති. නමුත් අර්ථවත් වෙසක් උළෙලක් සැමරීම වෙනුවෙන් ඔබට ජීවිත යථාර්ථය අවබෝධ කරගෙනම ඉදිරි සතියේදී එළඹෙන වෙසක් සතිය සමරන්න තුන් සිත පහදා ගන්න බොහෝ කාරණා අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඔබට මේ පහදා දෙන්නේ. 0112 50යි 53යි 16 අපේ මැදිරිය දුරකථන අංකය. අපි අද දවසේ ඔබට ආරාධනා කරන සූර්ය මණ්ඩලයට ඔබට පවතින ප්‍රශ්න ගැටලු අදහස් ඉදිරිපත් කරන්න අපේ වැඩසටහනට ඒ ගැටලු වෙනුවෙන් සම්බුදු දහම ඇසුරෙන් ඔබට ඊටාම සාර්ථක විසඳුමක් ලබා දෙන්න අපේ හාමුදුරන් වහන්සේ සූදානම් ඉන්නවා. බත්තර මුල්ල පන්නිපිටිය පාරේ
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිසේ ධම්මික ස්වාමින් වහන්සේ අද සූර්ය මණ්ඩල වැඩසටහන වෙනුවෙන් අපි වඩම්වා ගත්තේ. අපේ හාමුදුරනේ මෙවර පින්බර වෙසක් කුලල සමරන්න අපිට බැරි වේවිද කියලා හිතන බොහෝ දෙනා ටිකක් පශ්චාත්තාපයෙන්ද ඉන්නේ කියලාත් අපිට දැනෙනවා. හැබැයි ආධ්‍යාත්මිකව හිත ශක්තිමත් කරගත්තත් ඔබට වෙනදාටත් වඩා පින්බර සිතින්ම වෙසක් කුලල අර්ථවත් ලෙස සමරන්න හැකියාව ලැබේවි. ඔබ වහන්සේ මේ පහදා දුන්න කාරණා ජීවිතය තුළදී සම්බුදු දර්ශනය තුළදී අර පිරිමැස්ම ඊටාම මැද පිළිවෙතේ යන ජීවිතයක් අපි යම් කිසි කොටසක් හෝ ජීවිතේ ආපදා තත්ත්වයකදී සුරක්ෂිතව තියාගත්තා නම් අද අපි බොහෝ දෙනෙක් ලක් වෙලා ඉන්න කනස්සලට ලක් වෙන්නේ නැහැ නේද අපේ හාමුදුරුවනේ. හැබැයි සිතාරා මහත්මියනි දැන් අපි අර පළවෙනි ප්‍රශ්නයත් එක්ක අපි සඳහන් කළොත් ඊටම පැහැදිලි දැන් මේ පවතින තත්ත්වයක් එක්ක වෙසක් සමරගන්න අපිට බැරි වෙයිද කියන අදහස. වෙසක් කියන හැඟීමෙන් දැන් සිතාරා මහත්මිය මගේ පුංචි කාලේ අපි දැක්කේ ඒ කාලේ තිබුණේ අර වෙසක් කූඩුවක් හරි නැත්නම් අපිකට කියවේ බකට් එකක් කියලා. ඒකට පුංචියට හදපු ඉටිපන්දමක් ඇතුලේ පත්තු කරලා ඒ වගේ දෙයක්. ඒක පුංචි කාලේ අපි දැකලා තියෙන වෙසක් මුහුණු ඔය එක එක දේවල් එක්ක තමයි වෙසක් කියනකොට හැඟීමක් ආවේ. ඊළඟට වර්තමානයේනකොට වෙසක් බුබුලු වලින් විදුලි බුබුලු වලින් සැරසීම. ඊළඟට තොරන් සංස්කෘතිය. මේ දේවල් එක්ක තමයි වෙසක් සමරන්න අපහසු ස්වභාවයක් ඇති වෙයිද කියන මේ හැඟීම ඇති වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ගහක වඩා වටින සිතාරා මහත්මිය අරටුව. හැබැයි අරටුව රැකෙන්නත් පොත්තක් අවශ්‍යයි. හැබැයි පොත්ත නෙමෙයි වටින්නේ අරටුව. ඉතින් ඒ නිසා කාලෙන් කාලයට ඒ රටේ සංස්කෘතිය වලට ඒ වයස් ප්‍රමාණයේ අයට ගැළපෙන ආකාරයකට සමහර දේවල් අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ සමරන්න ප්‍රතිපත්ති පූජාවෙන් මේ දේ කරන්න කියලා අපි සඳහන් කරනවා. දැන් අපිත් මේ වතාවල් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දහම් පාසල් මට්ටමින් දරුවෝ අපි එකතු කරගෙන සීල සමාදානයේ අවස්ථාවට ලං කරගත්තා. නමුත් අර පුංචි දරුවෙකුට පැය භාගයක් පැයක් එක ඉරියව්වක ඉන්න එක ලෙහෙසි වෙන්නේ නැහැ. මිනිත්තු 5-10ක් පුංචි ජාතක කතාවක් දහම් කතාවක් එක්ක සකස් කරගන්න පුළුවන්. මම සඳහන් අවුරුදු 5-6 වගේ මට්ටමේ එනකොට පළවෙනි පන්තිය වගේ. නමුත් ඒ දරුවොත් එක්ක අපි හිතමු වෙසක් කූඩුවක් හදන්න. තමට ඒ වගේ ක්‍රියාකාරී දෙයකට යොමු කරනකොට දරුවා ඒක පවත් ගන්න පහසුයි. ඒ වගේ දෙයක් එක්ක දැන් අපි ප්‍රතිපත්ති පූජාවේ රාහුල ස්වාමීන් වහන්සේ ගැන සාම ජාතකයේදී අම්මා තාත්තා රැකගත්ත සාම කුමාරය ගැන මේ දරුවන්ට කියලා දෙනවා. හැබැයි ඒ කියලා දෙනකොට අර රංගනයක් හැටියට සමහර විටක ගිහි කෙනෙක් පුංචි දරුවෙකුට කියලා දුන්නොත් එයාට ඒක හොඳට මතක හිටිනවා. ඒ වගේ දේවල් අවශ්‍යයි. ඒ වගේම වෙසක් ලං වෙනකොට වෙසක් කූඩු හදලා විදුලි බුබුලු වර්තමානයේ හැටියට සරසලා ඒ දේවල් පුංචි දරුවන්ගේ හිතවලට යම් වූද හැඟීමක් ඇති කරගන්නවා. ඒ වගේම ගෙදර අම්මා තාත්තා දරුවෙකුට එකතු වෙලා සමහරට උණ බට හොයාගෙන පොඩ්ඩක් අතත් කැපිලා තුවාල වෙලා මේ දේවලුත් කරගෙන වෙසක් කූඩු හදනකොට ඒකේ තිබුණ යම් වූද ක්‍රියාකාරීකම් ඒ වෙපා කියන්නේ නැහැ. නමුත් අද දවසට එක ගත්තම වෙසක් සැමරීමේ යථාර්ථය අපි පෙන්වම් කරන දේ ප්‍රතිපත්ති පූජාව තමයි වටින්නේ. එදත් අර බාහිර දේවල් කළත් අපි හැඳින්වුවේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න කියලා. ඒ නිසානේ සඳහන් කරන දැන් වෙසක් බලන්න ගියත් තරුණ පිරිස් වලට කෑ ගහන්න එපා. ඔය ඔලු බක්කෝ නටනවා වගේ දේවල් විසිල් කරන අනිත් අයට විහිළු තහළු කරන ඒ දන්සල් පැවැත්වුවත් බෞද්ධ කොඩි අරගෙන සොලවමින් ඒ වගේ දේවල් කරන්න එපා කියලා සඳහන් කළේ අන්න ඒ අදහසත් එක්ක. නමුත් හැබෑ අර්ථය නම් බුදුරජාණන් වහන්සේ නම් වූ මහා කරුණාව මහා ප්‍රඥාව අපේ ජීවිතය තුළ පුරුදු කර ගැනීම අවශ්‍යයි කියන එක. එහෙත් මා අත්දැකීම් වලින් සඳහන් කරන සිතාරා මහත්මිය ලෝකේ වෙසක් තරම් මේ තරම් දන්සල් පවත්තලා අන් අයට මේ විදියට පරිත්‍යාග කරන තවත් පිළිවෙත් මාර්ගයක් ලෝකයේ කොතනකවත් මම දැක නැහැ. මා අසා නැහැ. මේ කාලය තුළ මොනතරම් දන්සල් කියලා පරිත්‍යාග කරනවද? හැබැයි ඒ කරන හැම පරිත්‍යාගයක්ම අහිංසකව කරන්නේ. සත්ව ඝාතනෙන් නෙමෙයි. මත් වතුර වලින් නෙමෙයි. අන් අයට හිංසා පීඩා වන දෙයකින් නෙමෙයි.
රාගාදී කෙලෙස් මතුවෙන ආකාරයකින් නෙමෙයි කරන්නේ. දැන් සමහර කාලවල උත්සව තියෙන්න පුළුවන්. සමහරට මත් වතුරටත් යොමු වෙන දේවල් තියෙන්න පුළුවන්. දැන් අපේ රටේ වුණත් ඉතින් ඔබේ හිත රිදෙන්න එපා. ඔබ ගැන ඉලක්ක කරනවා නෙමෙයි. නමුත් අවුරුද්දක් උත්සවයක් කියලෙනකොට මේ අවුරුද්දේ නම් මේ රෝගය නිසා බොහෝ ඇටේ දේවල් කරගන්න ලැබුණේ නැහැ. නමුත් අවුරුද්දක් කියනකොට මත් වතුර වලට තියෙන ඉල්ලුම හොයාගන්න පුළුවන්කම තියෙනවා. සමහර දේවල් සමරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. අවුරුදු කාල අවසන් වෙනකොට සම්ඩු දබර කරගෙන තුවාල හිංසා පීඩා කරගෙන රෝහල් ගත වෙන පිරිසත් වැඩි වෙන්නේ ඒ නිසා. නමුත් වෙසක් කාලය තුල ওই හදිසියකින් සමහර විටක යම් වූද අතපසුවීමකින් තුවාලයක් වුණා කියන යම් දෙයක් ඇර ඒ ඕනකමින් නෙමෙයි. නමුත් ඒ කාලය තුල ජීවිතවල සංසිඳුණු කාලයක් හැටියටයි මේ දන්සල් පරිත්‍යාග හැමදේම සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අඩු ගානේ හැම 15කටම නැත්නම් 4 පොයට බැරුණ වෙසක් එකටවත් සිල් සමාදන් වෙන්න ඕන කියන හැඟීමක් අපේ හිත පුරා පවතිනවනේ. ඒ මුළු පරිසරයම නිවීමක් හැටියට තමයි දකින්නේ. ඉතින් ඒ ස්වභාවය අද කාලේ අපිට හොඳට මේ කාලය තුල කරන්න පුළුවන්නේ. නිවහන තුල රැඳී හිටියත් ඒ දේ කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තිබෙනවා සිතාරා මහත්මියනි. නහි මයන් මාලා ගන්ධාදිහි පූජා කරොන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානුධම්ම පටිපජ්ජන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානුධම්ම පටිපජ්ජන්තා. සුවඳින් මලින් ආදීන් පූජා කිරීම හොඳයි. හැබැයි නියම හැබෑම පූජා වෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් පූජා කිරීමයි. තව දුරටත් නියම පූජාව ඔබ සිදු කරන්නේ කෙසේද? ආමිස පූජාව හොඳයි. නමුත් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන ලබා දෙමින් මෙවර පින්බර වෙසක් උළෙලට ඔබ තුන් සිත පහදාගෙන සූදානම් වෙන්නේ කොහොමද කියලා අපි කතා බහ කරන ඔබ වහන්සේගේ අනුශාසනා ලබා ගන්න සූදානම්. අපිට ප්‍රථම දුරකථන ඇමතුම සම්බන්ධ කරගන්න අවසර දෙන්න අපේ හාමුදුරනේ. පානදුරේ සිට උපාලි මහතා සම්බන්ධ වෙනවා. ආයිබෝවන් ඔබට. ඔව් කතා කරන්න. මම මේ දැන් මේ පුදු බඩේ ලැබ්ස් එකට දාලා මේ වැඩ කරන්න රවන්න පටන් ගත්තා. ඒකවල මේ ස්වාමීන් වහන්සේ බෞද්ධ මනෝවිද්‍යාවම තමයි කියන්නේ කියලා මට දැන් මම හෙව්වා. ඒකම මට ඒක නිකි පිළිතුරක් අපේ දුවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මට අවවාදයක් තිබිට මම කතා කරන්නේ. දුව සාමාන්‍යයෙන් අර ඒ මානසික දෙවිපේ කොනෝද දවස්වල ගන්න බැරි වුණා. එංජි ගන්න බැරි වුණේ. මේ දුව එළි වෙනකම්ම හැරිලා ටීවී එකේ ෆිල්ම් බැලුවා. මම පුච්චි වෙන්නේ. නමුත් මම කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ මනෝවිද්‍යාවත් කරනවා. එයාට හොඳ දැනුමකුත් තියෙනවා. අර එයා ඒ බේතටම ගිහිලා ඒක නැති වුණොත් එයා අර ඔක්කොම කාර්යයන් එයා නවත්තනවා. නවත්තලා ඉතින් ඒ විදිහට හිතෙනවා. දැන් මම දුවට විතර මම දැන් එයා මම ළඟින් තියාගෙන ඉන්නවා. මම ඉස්සර අහගෙන ස්වාමීන් වහන්සේගේ දේශනාව. ඒක මට දුවට මේ වෙලාවේ පුදු දුන්නොත් හොඳයි. ස්තුතියි උපාලි මහතා. අපේ හාමුදුරනේ මේ වෙලාවේ වඩාත්ම අවශ්‍යයි ඒ දුවට දැන් විශ්වවිද්‍යාලේ පාඨමාලාවක් හදාරනවා කියන්නේ තරුණ වයසේ හොඳම කාලේ ඉන්න දියණියක් දුව දැන් ළඟින් ඉන්නවා කියලා කියනවා. දුවේ ඔබට ඇහෙනවා නම් මේ දරුවට තරුණ දරුවෙක් වුණත් ආදරය, කරුණාව, මෛත්‍රිය තමයි මේ දරුවා දෙස මේ වෙලාවේ ජීවිතයේ දෙස බලන්න ඕනේ. මේ ලෝකේ පහළ වුණු ඒ ශ්‍රේෂ්ඨතම උතුම් මනුෂ්‍ය රත්නය දුවේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොවේද? අර මා මුලින් සඳහන් කළා වගේ යමක් හටගන්නව නම් ඒ හැම දෙයක්ම නැති වෙන සුළුයි. මේ කිසිවක් මේ ලෝකේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. ඒ බව තේරුම් අරගෙන ගත වෙන හැම මොහොතක් පාසාම මානසික සන්තුෂ්ටියෙන්, මානසික ඒකාග්‍රතාවයෙන් මම ජීවිතය පවත්වන්න ඕන කියන හැඟීම ඒ දේ හිත පුරා ඇති කරගන්න. දැන් ලෝකයේ දෙස බලන්න බුදුදහම දෙස බැලුවත් අතීතයේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීම් හොඳින් හිතලා බලන්න. ඒ හැම දෙයක්ම ඒ රහත් උතුමෝ පිරිනිවන් පෑව තිබුණු දේවල් හට අරගෙන නැති වී ගියා. දැන් මේ ලෝකයේ පවතින කාලය ගැන හිතලා බලන්න. දැන් 2004 දෙසැම්බර් 20 අපිට හොඳට මතකයි. සුනාමි මුළු ලෝකයට බොහෝ රටවල් වලට බලපෑව. අපේ රටටත් 30-40000ක් එයට මුහුණ පාල ජීවිතේ නැති වුණා. මේක තමයි ජීවිතයේ යථාර්ථය. මේ බව නුවණින් තේරුම් අරගෙන අපි උපරිමේ ජීවත් වෙන්න පුළුවන් ඕන නම් අවුරුදු 100ක් 120ක්.
ඒක තමයි යථාර්ථය. නමුත් මිනිස්සුගේ ජීවිතේ වඩා වටින්නේ කොච්චර කාලයක් ජීවත් වෙනවද කියනවට වඩා ජීවත් වුනේ කොහොමද කියන එකයි. ඒ නිසා තරුණ දුවේ මේ දුර්ලභංච manussත්තං ඊටාම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් අපි ලබාගෙන තිබෙන්නේ. ඔබ බලන්න දැන් අපිට පේන කූඹි සතර අපායෙන් අපිට පේන තිරිසන් ලෝකේ අපිට පේනවා. දුවේ මනුෂ්‍ය ලෝකයේ හිස් ගාන ඔලු ගාන ගණන් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කෝටි 700යි සිතාරා මහත්මියනි. එක කූඹි ගුලක කොච්චර ප්‍රමාණයක් සිටිනවද? සිතාරා මහත්මියනි එක දවසකට සාමාන්‍ය සංඛ්‍යා ලේඛන කියන ලෝකයේ මෝදුවල මාළු මරනවා කියලා ටොන් වලින් මිලියන 20ක්. ඉතින් කොච්චර ප්‍රමාණයක් මරණවද හිතුව. ඒ සාමාන්‍ය සංඛ්‍යා ලේඛන. එතකොට මිනිස්සෙක් වෙලා උපදින එක කොච්චර වටින දෙයක්ද දුර්ලභ දෙයක්ද දුවේ කියලා හිතන්න. අපිට ප්‍රශ්න වෙන්න ඕනේ පුතේ උපතින් ලද ඉපදුණු gedara මාලිගාවද පැලැද්ද කියන එකවත් ඒව කරගන්න අවශ්‍යයි. නමුත් ජීවිතේ සන්තුෂ්ටියට ඒක නෙමෙයි. උපතින් ලද අපි උපතින් ලද අපේ ශරීරයේ පාට මොකද්ද මූණේ පාට මොකද්ද කියන එකට වඩා මම සත්පුරුෂ දුර්ලභ මිනිසෙක් වුණා නේද කියන එක. තිරිසන් ලෝකයක් අපිට පේන උපදින්න නැතුව මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා නේද කියන එකෙන් දකින්න දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙල්ලා ජීවිතය ගැන ගැඹුරින් දැක්කොත් එහෙම ඔය හිත සුවපත් වෙනවා. එතකොට ඔය උසස් අධ්‍යාපන කටයුතු සඵල කරගෙන මොන මොහොතක් අවසන් මොහොත උනත් සත්පුරුෂ කෙනෙක් වෙන්න ඕනේ. දුවේ කියනකොට ඇයි මගේ තාත්තා කියලා ඇයි මගේ අම්මා කියලා හදවත් වලටම දැනෙන්න. දුවට දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙල්ල පිළිතුරක් දෙන්න පුළුවන්. ඔය හිත නිවෙන. ඔන්න ඔතනින් පටන් ගත්තොත් දුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අනාගත ජීවිතේ යහපත් වෙන්න පුළුවන්. අපේ හාමුදුරනේ අපි මුළු ලෝකයම Tamanගේ නිරෝගී බව බලාපොරොත්තුවෙන් නිවසට වෙලා ඉන්න බහුතරය ඔබ වහන්සේත් සඳහන් කරා වගේ අත්‍යවශ්‍ය සේවා කරන පිරිස හැරෙන්න ලෝකයේ බහුතරයක් Tamanගේ නිරෝගීකම කොයිතරම් වටිනවද කියලා දැනෙන නිසාම මරණයට ලෙඩට තියෙන බිය නිසාම අපි සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් ගත කරනවා. මේ කාල සීමාවේදී ශ්‍රී ලංකා වාසී අපි තුන්සිත පහදාගෙන පින්බර වෙසක් කුරල සමරන්න සූදානම් වෙනවා. අපි මේ ගත කරන ජීවිතයේදී දින ගණනාවක්ම ජීවිතය තුළ ලැබපු අත්දැකීම් තවත් අවස්ථාවක් කරගෙන මෙවර පින්බර වෙසක් කුලලට අර්ථවත් ලෙස තුන්සිත පහදාගන්නේ කෙසේද? එතකොට තුන්සිත කියලා කියන්නේ සිත, කය, වචනය කියන මේ තුන තමයි තුන්සිත කියලා අපි මෙතන අදහස් කරන්නේ. ඒ දේ වෙන්න ඕනේ. නැත්තම් තුන්සිත කියලා කියන්නේ සිතාරාම මහත්මියනි යම් ක්‍රියාවක් සිදු කරන්න ඉස්සෙල්ලා පූර්ව චේතනා. ඊළඟට සිදු කරමින් අවස්ථාව මුංචන චේතනා. සිදු කර අවසානයේ උනාට පස්සේ අවස්ථාව අපර චේතනා. ඒක තුන්සිත කියනවා. නමුත් මෙතෙන්දී අපි අර සිත, කය, වචනය කියන තුන් දොරම තමයි ඔතෙන්දී අදහස් කරගන්නේ ඒකයි. සිල්වත්කම ගුණවත්කමට එන්න සමාධිය සකස් වෙන කුසලාරම්මණයක හිත පවතින්න ඕනේ. සිත, කය, වචනය කියන මේ තුන් දොරම අවස්ථා තුනම පිරිසුදු වෙන්න ඕනේ. එතකොට ඒ හැම අවස්ථාවකම අර තුන්සිත කියලා කිව්වොත් එහෙම යමක් කරන්න ඉස්සෙල්ලා අර අපි මුලින් සඳහන් කළා වගේ යහපත් වූ දෙයක් වෙන්න ඕන. සිතාර මහත්මිය සමහර ඇත්තෝ Tamanට යහපත් හැබැයි අනුන්ට යහපත් නැති දේවල් සිතනවා කියනවා කරනවා. ඒක හොඳ වෙන්නේ. ඒ වලට කියන්නේ ආත්මාර්ථකාමී දේවල් කියලා. බුදුදහමෙත් ඒ ප්‍රතික්ෂේප කරනවා. ඒ දේවල් සිද්ධ කරන්න එපා කියලා කියනවා. නිරන්තරයෙන්ම බලන්න ඕනේ Tamanටත් යහපත් අන් අයටත් යහපත්. දැන් සමහර ඇත්තෝ ඉන්නවා Tamanට යහපතක් කරගන්නේ අනිත් අයට යහපතක් කරනවා. අයහපත් දේ කරන්න හදනවා. ඒක හැබෑවටම දැන් දහමට අනුව දැන් බුදුරජාන් වහන්සේ පවා සිතාරාම මහත්මියනි බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් මෝචේ පරේ. බුදු වෙමි අනුන් හට කරවෙමි අවබෝධ. ඔබ උගත් කෙනෙක් බවට පත් නොවුනොත් අනිත් අයට කොහොමද ඒ දේ කරන්නේ? ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක් හැටියට ලෝකයා සුවපත් කරන ඒ අය ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒ නිසා අන් අයට යහපතක් කරන්න ගිහිලා තමන් විනාශ වෙන්න ඕනේ නේ. නිසා තමනුත් යහපතක් කරගන්නා ගමන හැබැයි පස්පව් දස අකුසල් කරන්නේ නැතුව තණ්හා මදමාන දිට්ඨි ඊර්ෂ්‍යා වෛර වලින් තොරව තමා යහපතක් තමාට කරගන්නා ගමන ඉගෙනීම රැකියා වෘත්තිය වශයෙන් අන් අයටත් යහපතක් කරන්න හිතනව කියනව කරනවා. සමහර දේවල් මුතුමැණික් මිල මුදල් මිටිමොලවල දෙන්න බැරි වෙයි. හැබැයි අර මුලින් අපි සඳහන් කළා වගේ වචනය, සිනහව, කාරුණික හිනහව, යහපත් වූ බැල්ම පවා ජීවිතයට දැනෙනවනේ. දැන් සමහර ඇත්තෝ කියන්නේ පින් සිද්ධ වෙයි. මට ඔයාගේ මුතුමැණික් රත්තරන් නැති උනාට කමක් නැහැ. අඩු ගානේ සත්පුරුෂ මිනිසෙක් හැට මන් දෙස බලන්න. මගේ ළඟින් ඉන්න. මගේ ජීවිතයට මං කැමති යහපත් වූ සත්පුරුෂ කෙනෙක් ඉන්නවා කියලා දකින්න. අනේ ටික කරන්න. මට ඔයාගේ මොකක්වත් එපා. දැන් පැහැදිලිනේ. එතකොට තුන්සිත පහදාගෙන
මේ විදිහට දකින්න පුළුවනි නම් සිත කය වචනේ පිරිසිදු වෙන හැකි තාද්දුරට. සීතාරාම මහත්මිය සමහර ඇත්තෝ තවමත් හිතනවා අපේ රටේ මේ මම දකින දේ සියලු දෙනාම නෙමේ සමහර ඇත්තෝ මොන හරි දෙයකට වරදක් කරන්න උදව්වක් ගන්න තම්මාම රහත් වෙලා නැහනේ. අපිටත් කියලා හැංගීම් තියෙනවනේ. අපි තාම බෝධිසත්වයෝ නෙමෙයිනේ. ඉතින් ඔතනින් පටන් ගත්තොත් කවදාවත් මේක කෙලවරක් කරන්න වෙන්නේ. අපි අර කෙලෙස් වලට උදව් දෙන්න ලෑස්ති වෙන්න එපා. දුන්නොත් අර ධර්මයේ කියන තර මායя අල්ලගන්නෙම බොටුවේ. ඒ කියන්නේ ගෙලෙම්ම අල්ලගන්නව ඉඩක් නම් දෙන්නේ නැහැ ගැලවෙන්න. ඒ නිසා අපි ඇයි බෝධිසත්වයෝ හැටියට හිතන්න බය? මොකද රහත් වෙනකම්ම අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අපි අපේ අම්මලා අප්පච්චිලා ගැන හිතන්නේ මොනවද සීතාරාම මහත්මියනේ? මම දන්නවා මගේ අහිංසක අම්මයි අප්පච්චි බුදු වෙලා නැහැ කියලා. ඒ වුණාට මගේ ජීවිතේට බුදු අම්ම කෙනෙක් වගේ, බුදු අප්පච්චි කෙනෙක් වගේ දැනෙන්න ඕනේ. සිංහාසන හදලා දුන්නේ නැතුණාට ඔටුනු පලන්දලා මගේ අම්මයි අප්පච්චි බුදු වෙන්න ඕනේ කියලා දැනෙනවා. ඒක තමයි ජීවිතේ. මේ විදියට ටික ටිකවත් අපි හිතන්න පුරුදු වුණාට පස්සේ අර ඔබ කියන තුන් සිත පහදාගෙන සිත කය වචනය කියන ඒ සංවර බව, ඒ යහපත් බව හැබෑම වෙසක් උත්සවයක් සමරනවා කියන ප්‍රතිපත්ති පූජාවටම දැනෙනවා. එතකොට ඔය දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ අර මුලින් අපි කතා කළා දුවට වගේ ජීවිතවලට දැනේ. මුණ මොහතක මේ සියල්ල මම මගේ කියන අත්තර දාලා යන්න වුණත් හැබැයි අපි සතුටින් ජීවත් වුණා නේ. මේ දීර්ඝ සංසාර ගමනේ තනිමගේ යනකොට ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහිම ගැන මගේ හිතේ තියෙන සන්තුෂ්ටියක් සැනසෙල්ල. මේ ටික කොච්චර වටිනවද? මේ හිත මොනතරම් සුවපත් කරනවාද කියන එක දැනෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි සමරනවා කියන්නේ ගැඹුරු කතාව සඳහන් කරොත් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන්න ඕනේ. සීලය කියලා කියන්නේ දැන් වෙසක් වලට සීල් ගෙදරින්දන් සීල් සමාදන් වෙනවා කිව්වා පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා කියන එකම නෙමෙයි. එතකොට එහෙම නෝ පැත්තකට වාඩි ඉන්න ඕන කකුල් දෙක පන්නේ තුනත් කොහොමද වාඩි වෙලා ඉන්න වෙනව. ඒකම නෙමෙයි. අවබෝධයෙන් යුතුව යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලා සම්මා ප්‍රඥාවට උපකාර වන හික්මීම සීලෙන් කායික වාචිකව ඇති වෙනවා. සම්මා ප්‍රඥා කිව්වේ හේතුන් නිසා හටගත්ත හැම දෙයක්ම ඒ ඵල විපාක නැති වෙන බව දැනගෙන සම්මුතියට මම මගේ කියලා පැවසුවට පරම සත්‍ය වශයෙන් කිසිවක් මම වෙන්නේ මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියන බව හිත පුරා පුරුදු වෙන්න ඕනේ. එතකොට දෙමව්පියෝ දරුවෝ ලං වෙලා කියයි නුඹ මගේ වස්තුව කියලා. හැබැයි පරමාර්ථ වශයෙන් හිත කියන මයි පුතේ දුවේ මමවත් මට හිමි නැති ලොවක් තුල නුඹ කොහොමද මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ අපේ හිස්සුවපත් වෙනවා. අවසන් හුස්ම පොදට ඉස්සෙල්ලා මම සතුටු වෙලා නුඹ සතුටෙන් හැබෑවටම සත්පුරුෂ මිනිසෙක් හැට ජීවත් වෙන්න අපිට පුළුවනි කියන ඒ ස්වභාවය ඇති වෙන. එය තමයි හැබෑවටම නිවසේ ඉඳන් සීල සමාධි ප්‍රඥා ගුණ පිරිවත් හිත පුරා අවසානයේ ඇති වෙන්න ඕනේ. අන්න ඒ අදහසයි. අපේ හාමුදුරනේ දේශ සීමා, ಜಾති, ආගම්, කුල ભેද නැතුව සම්බුදු දර්ශනය හරහා ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තිය ජීවිතයට එකතු කරගන්න පුළුවන් මෙවැනි ගෝලීය වසංගතයක් පවා අපිට ජීවිතේ ජය ගන්න මානසික සුවය ඇති කරගන්න මේ පින්බර වෙසක් සතියේදී අපි ජීවිතය දකිය යුතු කාරණාව තව විනාඩි 2ක් වගේ කෙටි කාලයක් අපේ හාමුදුරනේ අපිට තියෙන වැඩසටහන අවසන් කරන්න. ඔබ වහන්සේ ඒ කාරණය පහදනවා නම් අපිට බෙහෙවින්ම වටිනවා. මෙවැනි වෙලාවක පවා මා නැවත නැවතත් සඳහන් කරන්නේ ඔබේ සිත බෞද්ධ දර්ශනය තුළ යථාර්ථවාදීව දකින්න කියලා. හඬන්න වැළපෙන්න නෙමෙයි හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා නම් උපන් සියලු මිනිස්සුම ඕනම මොහොතක ජීවිතේ කෙලවර කරන්න වෙනවා නම් ලෙඩ දුක් කරදර බාධක ඔස්සේ ජීවිතය ගලාගෙන යනවා. හැබැයි ලෙඩ දුක් වලට ඒ ගලාගෙන ගියත් හැබැයි ගංගාව ගලාගෙන යන්නේ සුමුදු වැලිතලා මතින් වෙන්නට පුළුවන්. ගංගාවට වැටෙන්නේ අපවිත්‍ර ජලය පමණක් නෙමේ කිරිමුසු ජලයත් වැටෙන්න පුළුවන්. ජීවිතය තුලින් දැකලා ලෙඩ දුක් ඔස්සේ බාහිර ප්‍රතිකාර කරන ගමන් ආරක්ෂා වෙනවා වගේ ධර්මානුකූල ජීවිතයකට සුවපත් වෙන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. පටන් ගන්න ගෙදරින්. ස්වාමියා බිරිඳ විවාහකනම් දෙමව්පියෝ දරුවන් ඔබ පෞල් ජීවිතය තුළ ඔබ යථාර්ථයෙන් කතා කරන්න. කරුණාව ආදරේ ලෙන්ගතුකම ඔවුනොන්ට පෙන්වලා දෙන්න. ඉවසීමට ජීවිතය ගැන ඔබ පුරුදු කරන්න. වෙසක් දවසේ හැබෑවටම ඔබ සියලු දෙනාම නිවහන තුළ එකට එකතු වෙලා අර විහාරයක එකතු වෙලා සීල සමාදානයේ පිහිටියා වගේ දරුවොත් එක අඩු ගානේ දවසම් බැන හෝරා කිහිපයක් හරි ඔබේ සිස්සුවපත් කරගෙන මෛත්‍රී භාවනාවට යොමු වෙන්න. හැබෑවටම අවබෝධයෙන් මම නිදුක් වෙනවා නිරෝගී සුවපත් වෙනවා වගේම මගේ පවුලේ අය හිතවන්තයෝ වගේම මුළු ලෝකයක් සුවපත් වේවා කියලා
ඔබට හිතන්න ඔබේ සිත ශක්තිමත් කරගන්න. ඒ සීලය ඊළඟට සමාධිය යහපත් වූ අරමුණු සිත් පුරා ඇති කරගන්න. ඔබේ හිතේ අමනාප ගැටලු තිබුණනම් ඒ දේවල් ඉවත් කරගන්න. දන්න කියන නොදන්න ඒ හැම කෙනෙකුටම සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා කියන සියලු සත්‍යයම සුවපත් වෙත්වා කියන තැනට හිත සමාධිය කුසල ආරම්භණයට එන්න. ඊළඟට ප්‍රඥා කියන තැනට එන්න. ප්‍රඥා කියලා කිව්වේ දැන් මේ වචන තුල සඳහන් කරන්න වෙනව සිතාරා මහත්මියනි සියල්ල අනිච්ච දුක්ඛ අනත්තනං උතිලක්කණයට යටත් වූ ලොවක් තුල තමයි අපි මේ ජීවිතයේ සන්තුෂ්ටියෙන් සැනසෙල්ලේ පවත්වන්නේ කියන හැඟීම ඔබේ හිත පුරා පවතිනකොට මා දැඩිව විශ්වාස කරනවා මානසිකව ඇතිවන ඒකාග්‍රතාවයෙන් ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනකොට ඔබේ සිත තුළ දක්වන චිත්ත පස්සද්ධියෙන් කාය පස්සද්ධියට එනවා. සිත සැහැල්ලු වෙලා කාය පස්සද්ධිය කය සැහැල්ලු වෙනකොට මම දැන් සුවපත්ය මම දැන් නිරෝගීය කියන තැනට එනකොට මාමෙන්ම මුළු ලොවම සුවපත් වේවා කියන හැඟීම ඔබට දැනේවි. ඒ තමයි උතුම්ම වෙසක් වෙනුවෙන් කරන ඒ ප්‍රතිපත්ති පූජාවයි. ඔබට ඒ උතුම් ප්‍රාර්ථනාව එක් කරන්නට බොහෝ දේ ධර්මයේ ඇසුරෙන් අද අපි සූර්ය මණ්ඩලයේදී ඔබ වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කළ බව ඔබට දැනෙනවා ඇති. අද දවසේදී සූර්ය මණ්ඩල වෙනුවෙන් අපි වැඩම වාගත්තේ බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිනිස්සේ ධම්මක අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තුන්රුවන්ගේ මහා ආරක්ෂාව ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන බොහොම පිං අපේ හාමුදුරනේ. තිරුවන් සරණයි සිතාරාම් මහත්මියටත් අපේ කාර්ය මණ්ඩලයටත් මුළු රටටම ලෝකයටම කොරෝනා උවදුර ඉක්මනින්ම තුරන් වෙලා ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා උතුම්ම වෙසක් පුණ්‍යෝත්සවයක්ම වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා. මේ පින්බර වෙසක් සතිය සමරන්න ඔබ සූදානම් වෙනවා නම් අපේ ජීවිත අනිත්‍ය බව ඔබ වටහාගෙන ඇති. නමුත් මේ කාල සීමාවදී ලැබූ ජීවිත අත්දැකීම් වෙනුවෙන් ඔබ මේ පින්බර වෙසක් කුරලේදී ඔබේ සීලය වඩමින් ප්‍රාර්ථනා කරන්න මුළු ලෝකම සුවපත් වේවා කියා. එහෙමනම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආයිබෝවන්.